හරි අපේ මාතෘකාව පාරිභෝජන සිත. පාරිභෝජන සිත සාර්වාර්ථික න්‍යායට අදාළව කතා කරන මාතෘකාව. පාරිභෝජන සිත කියන මාතෘකාව හැම අවුරුද්දකම වගේ රෝහණ විශ්වවිද්‍යාලයේ බාහිර උපාධියේ පාර්ට් 1 දෙවැනි අවුරුද්දේ අහන ප්‍රශ්නයක්. හැබැයි මේ පාඩමේ නෝට් එක ඉතා කුඩා වුණාට මේ පාඩම තේරුම් ගන්න පොඩි අපහසුතාවයක් ඇති වෙනවා. හේතුව තමයි මේ පාඩම අනිකුත් කොටස් එක්ක සම්බන්ධතාවයක් පෙන්වන්න කරන නිසා. ඒ වගේම තමයි ඉදිරියේදී කතා කරන්න තියෙන ISLM මොඩල්ස් විනිමය අනුපාතය, ගෙවුම් සසලේඛනය, උද්ධමනය කියන මාතෘකා, සාර්වාර්ථික න්‍යායන් කියන මාතෘකා අර සියලු මාතෘකා එක හා බැඳලා තියෙනවා. සමතුලිත ජාතික ආදායම ගණනය කිරීම හා සම්පූර්ණයෙන් බැඳලා තියෙනවා. මේ බලමු පාරිභෝජන සිත කියන්නේ මොනවද කියලා. මාතෘකාව පාරිභෝජන සිත. පාරිභෝජන සිත. consumer function නැත්නම් පාරිභෝජන සිත. මාතෘකාව ලියා ගන්න පාරිභෝජන සිත. අපි පාරිභෝජන සිත ගැන කතා කරද්දී දැන් ඇත්තම පාරිභෝජනය කියලා කියන්නේ. පාරිභෝජනය කියලා කියන්නේ සූක්ෂම ආර්ථික විද්‍යාවට අදාළ මාතෘකාවක්. සූක්ෂම ආර්ථික විද්‍යාවට අදාළ මාතෘකාවක් තමයි මේ පුද්ගල පාරිභෝජනය කියලා කියන්නේ. සූක්ෂම ආර්ථික විද්‍යාවේදී කතා කරන්නේ එක් පුද්ගලයෙකුගේ පාරිභෝජනය, එක් පුද්ගලයෙකුගේ ඉතිරි කිරීම, එක් පුද්ගලයෙකුගේ ආයෝජනය වැනි සූක්ෂම ආර්ථික විද්‍යා සංකල්ප තමයි මේ සූක්ෂම ආර්ථික විද්‍යාවේ කතා කරන්නේ. නමුත් එක් පුද්ගලයෙකුගේ පාරිභෝජනය එහෙම සූක්ෂම ආර්ථික විද්‍යා සංකල්පයක් වුණාට පුද්ගලයන් සියල්ල එකතු වුණාට පස්සේ සාර සංකල්පයක් ගොඩනැගෙනවා. ඒ සාර සංකල්පයකට අනුව සමස්ත පාරිභෝජනය ගත්තට පස්සේ සමස්ත ඉල්ලුමේ සමහර ඉල්ලුමේ සමස්ත ආර්ථිකයේ තියෙන කුටුම්බ ව්‍යාපාර රාජ්‍ය හා විදේශ කියන සාර්වාර්ථික කාරක භාණ්ඩ හා සේවා මිලදී ගන්න දරන වියදමේවත් සමස්ත ඉල්ලුමෙන් 60%ක් විතර මේ සමස්ත පාරිභෝජනය වෙනවා. ඒ නිසා සූක්ෂම ආර්ථික විද්‍යා සංකල්පයක් වන පුද්ගල පාරිභෝජනයන් වල එකතුව ලෙස ගත්තට පස්සේ සමහර ඉල්ලුමෙන් 60%ක් හෝ ඊට වඩා වැඩි අගයක් ගන්න නිසා මේකට සාර්ව ආර්ථික විද්‍යා සම්බන්ධතාවය පෙන්වු කරනවා. ඒ නිසා සාර්ව ආර්ථික විද්‍යාඥයින් විවිධ අවස්ථාවලදී ඉදිරිපත් කරන ලද පාරිභෝජන සිත කියන න්‍යායන් පහක් තමයි මෙතන කතා කරන්නේ. එහෙනම් අපි පොඩ්ඩක් ලියාගෙන අපි කතා කරන මාතෘකා පහ කතා කරලා පාස් පෙළ ප්‍රශ්නත් එක්ක ඉස්සරහට යමු. මාතෘකාව පාරිභෝජන සිත. මේම ලියන්න. පුද්ගලයෙකු සිය ආදායමින් පාරිභෝජනය හා ඉතිරි කරන ප්‍රමාණයන් කොපමණද යන්න සූක්ෂම ආර්ථික විද්‍යා ප්‍රශ්නයක් වුවද ලැබෙන පිළිතුරෙහි සාර්ව ආර්ථික විද්‍යා වැදගත්කමක් ඇත. එනම් පුද්ගල පාරිභෝජනවල එකතුව
समस्त पारिभोजने වන අතර समस्त पारिभोजने වන අතර එය දල වශයෙන් समस्त ඉල්ලුමින් 60ක් පමණ වේ. समस्त ඉල්ලුමින් 60ක් පමණ වේ. වෙනම ලියන්න ඊළඟ රෝලේ මුලින් පටන් ගන්න. සාර්වාර්ථික න්‍යාය තුල පාරිභෝජනය තීරණය වන ආකාරය පිළිබඳව न्यायात्मक आकृति කිහිපයක් ඇත. එනම් මේක කේනීසියානු පාරිභෝජන සිතය. කේනීසියානු පාරිභෝජන සිතය. කේනීසියානු පාරිභෝජන සිතය. දෙක कुस्नेटके पारिभोजन සිතය. कुस्नेट KUZNETE कुस्नेटके पारिभोजन සිතය. එන වරහන් තුල දාන්න නිරපේක්ෂ ආදායම් කල්පිතය. निरपेक्ष आदायम कल्पिते. निरपेक्ष आदायम कल्पिते. तुमने एक डिसेंबरी DUSENBERY डिसेंबर के पारिभोजन सितय. DUSENBERY डिसेंबर के पारिभोजन सितय. विकल्प अर्थ सापेक्ष आदायम कल्पिते. सापेक्ष आदायम कल्पिते. हतर सापेक्ष आदायम कल्पिते තමයි 3 4 मिल्टन फ्रीडमन मिल्टन मिल्टन फ्रीडमन FRIED फ्रीडमन MAN I කියන්නේ
Milton, 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 Friedman, FRIEDMAN, මෙන්ගේ පාරිභෝෂිතය. පාරිභෝජනසිතය. මේ කුස්නෙට්ගේ පාරිභෝෂිතයට අපි කියනවා නිරපේක්ෂ ආදායම් කල්පිතය කියලා. දුසෙම්බර්ගේ පාරිභෝෂිතයට අපි කියනවා සාපේක්ෂ ආදායම් කල්පිතය කියලා. මිල්ටන් ෆ්‍රිඩ්මන්ගේ පාරිභෝෂිතයට අපි කියනවා ස්ථාවර ආදායම් කල්පිතය. 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 පස්වෙනි එක ආර්ථික විද්‍යාඥයෝ කිහිප දෙනෙක් එකව වෙලා ඉදිරිපත් කරපු න්‍යායක්. ඒක ජීවන චක්‍ර කල්පිතය. ජීවන චක්‍ර කල්පිතය. ජීවන චක්‍ර කල්පිතය. ජීවන චක්‍ර කල්පිතය. ඔන්න අපි පාරිභෝජන සිත පහක් ගැන කතා කරනවා. සමහර අවුරුදුවල ඔය සමහර සිත ගැන ඒ සාපේක්ෂ ඔය අතර වෙනස අහලා තියෙනවා. සමහර වසරවල එකක් විතරක් අහලා තියෙනවා. සමහර වසරවල විභාගෙදී අහලා තියෙන්නේ ඔය කිහිපෙම එකතු කරලා ලකුණු 20ක ප්‍රශ්නයක් දීලා තියෙනවා. අපි පළවෙනි එක විස්තර කළා. පළවෙනි එකට අදාළ ප්‍රශ්න තියෙනවා නම් අපි ඒ ටික සාකච්ඡා කරලා තමයි මම දෙවෙනි එකට යන්නේ. දෙවෙනි එකට යන්නේ. එහෙනම් පාරිභෝජන සිත වලින් පළවෙනි මාතෘකාව තමයි කේන්සියානු පාරිභෝජන සිතය. පළවෙනි මාතෘකාවට යන්න කේන්සියානු පාරිභෝජන සිතය. කේන්සියානු පාරිභෝජන සිතය. ඔයාලට ගැටලුවක් තියෙන අවස්ථාවකදී අහන්න පුළුවන්. කේන්සියානු පාරිභෝජන සිතය. කේන්සියානු පාරිභෝජන සිතය. පාරිභෝජන සිතය. මේ කේන්ස් කියන ආර්ථික විද්‍යාවේ ජෝන් මේනාඩ් කේන්ස් තමයි සාර ආර්ථික විද්‍යාව හඳුන්වා දීලා තියෙන්නේ. ජෝන් මේනාඩ් කේන්ස් කේන්ස් තමයි සාර ආර්ථික විද්‍යාවේ පියා හැටියට සලකන්නේ. එයා ඉදිරිපත් කරපු න්‍යායක් තමයි මේ කේන්සියානු පාරිභෝජන සිතය කියලා කියන්නේ. සාමාන්‍යයෙන් කේන්සියානු පාරිභෝජන සිතයට අනුව කේන්ස් කියන්නේ පාරිභෝජනය හැම වෙලාවකම වැය කළ හැකි ආදායමේ ධන සිතයක් කියන. වැය කළ හැකි ආදායමේ ධන සිතයක් කියන. මම ඉතින් මෙතින්දී පැහැදිලි කරන්න යන්නේ නැහැ සිතයක් කියන්නේ මොකද්ද කියලා. ෆන්ක්ෂන් F අකුරෙන් කියන්නේ ෆන්ක්ෂන් කියන්නේ මොකද්ද කියලා ඔයාලා දන්නවා. සිතයක් කියන්නේ ස්වායත්ත විචල්‍ය හා පරායත්ත විචල්‍ය අතර සම්බන්ධතාවය. ස්වායත්ත විචල්‍ය වෙනස් වන දිශාවටම පරායත්ත විචල්‍ය වෙනස් වෙනවා නම් ඒක ධන සිතයක් කියන්නේ. ස්වායත්ත විචල්‍ය වෙනස් වන දිශාවට ප්‍රතිවිරුද්ධ දිශාවට පරායත්ත විචල්‍ය වෙනස් වෙනවා නම් අපි ඒක කියනවා ඍණ සිතයක් කියලා. දැන් මෙතන ගත්තාම වැය කළ හැකි ආදායම වැඩි වෙනකොට පාරිභෝජනයත් වැඩි වෙනවා. වැය කළ හැකි ආදායම අඩු වෙනකොට පාරිභෝජනයත් අඩු වෙනවා. ඒ වැය කළ හැකි ආදායමත් පාරිභෝජනයත් අතර තියෙන්නේ මොන සම්බන්ධතාවයක්ද? ධන සම්බන්ධතාවය. කේන්ස් කියන්නේ වැය කළ හැකි ආදායම වැඩි වෙනකොට පාරිභෝජනය වැඩි වෙනවා. වැය කළ හැකි ආදායම අඩු වෙනකොට පාරිභෝජනය අඩු වෙනවා.
නමුත් ඒ කේන්ස්ගේ පාරිභෝජන සිතේ තුල කේන්ස් කියනවා පාරිභෝජන සිතය C සමානයි A ධන B YD. එතන අදහස් කරන්නේ මේ C කියන්නේ පාරිභෝජනය සමස්ත පාරිභෝජනය A කියන්නේ වේගලක ආදායම බිඳුවේදී පාරිභෝජනය වේගලක ආදායම බිඳුවේදී පාරිභෝජනය නැත්නම් අපි කියනවා ස්වාධීන පාරිභෝජනය ස්වාධීන පාරිභෝජනය මේ ධන කියලා කියන්නේ වේගලක ආදායමත් පාරිභෝජනත් අතර ධන සම්බන්ධතාවය ධන කියලා කියන්නේ අපි එකක් පෙන්නුවොත් මේ ධන කියන්නේ YD හා C අතර අනුලෝම සම්බන්ධතාවය මේ B කියලා කියන්නේ B මම මේ පැත්තට ගන්න මේ B මෙහාට ගන්නම් B කියලා කියන්නේ වේගලක ආදායමට අනුව පාරිභෝජන සිදුවන්නා වූ වෙනස නැත්නම් අපි කියනවා ආන්තික පාරිභෝජන නැමියාව ආන්තික පාරිභෝජන නැමියාව අපි කියනවා MPC කියලා MPC marginal propensity to consume MPC YD කියලා කියන්නේ වේගලක ආදායම මම මේකම පෙන්නුවා වේගලක ආදායම ඔන්න එකම හිතලා දාලා පෙන්නුවා මේවා අපි ප්‍රශ්නයට පිළිතුරු ලියද්දී පෙන්වන්න අවශ්‍ය නැහැ අපි මම උඩින් කිව්වේ වේගල පාරිභෝජනය C කියන්නේ වේගලක ආදායමේ ධනසිතයක් කියලා එතන මොකද්ද මේ යාන්ත්‍රික පාරිභෝජනය මියාව කියලා කියන්නේ අර සමතුලිත ජාතික ආදායම පාඩුවේ අපි කතා කරා වේගලක ආදායමේ සිදුවන වෙනසකට අනුව ඒකත් මෙතන පෙන්නුවොත් වේගලක ආදායමේ සිදුවන වෙනසට අනුව පාරිභෝජනයේ සිදුවන්නා වූ වෙනස ඒක තමයි යාන්ත්‍රික පාරිභෝජනය මියාව ඒක තමයි මේ B කියලා කියන්නේ MPC මෙතනින් වක්‍රාකාරයෙන් අදහස් වෙන්නේ මොකද්ද ආදායම බිඳුවේදී යම් ප්‍රමාණයක් පාරිභෝජනය කරනවා උදාහරණයක් ඇටට ගත්තොත් මෙන්න මෙහෙම උදාහරණයක් C සමානයි 100.8යි YD කිව්වොත් 100 කියන්නේ ආදායම බිඳුවේදී පාරිභෝජනය කරන ප්‍රමාණය 0.8 කියන්නේ ආදායමින් 0.8ක් පාරිභෝජනය කරනවා වෙනස් වන ආදායමෙන් 80ක් පාරිභෝජනය කරනවා ආදායම 1000කින් වැඩි වුණොත් පාරිභෝජනේ 800කින් වැඩි වෙනවා ආදායම 100කින් වැඩි වුණොත් පාරිභෝජන 80කින් වැඩි වෙනවා ඒක තමයි මේ අදහස් කරන්නේ මේ තමයි සිතයක් කියලා කියන්නේ ඕනෑම සිතේක ස්වායත්ත විචල්ලයේ ශූන්‍යයේදී පරායත්ත විචල්ලයේ තරම තමයි අන්තඛණ්ඩය කියලා කියන්නේ ස්වායත්ත විචල්ලයට අනුව පරායත්ත විචල්ලයේ සිදුවන වෙනසෙහි තරම තමයි අනුක්‍රමණය කියලා කියන්නේ අපි ඕලෙවල් කතා කරේ මේ විදිහට මොකද්ද y සමානයි a ධන bx x කියන්නේ ස්වායත්ත විචල්ලය මෙතනම y කියලා හැකිය ආදාය y කියලා කියන්නේ මෙතන පාරිභෝජන ඒකම තමයි පල්ලෙහාට ගත්තේ c සමානයි a ධන b yd ඒකම තමයි ඕලෙවල් වලදී කතා කරනවා ධන සිතයක් හා ඍණ සිතයක් සිතයක් කියන්නේ ස්වායත්ත විචල්‍ය හා පරායත්ත විචල්‍ය සම්බන්ධතාවය මේකට අපි නමක් කිව්වේ අන්තඛණ්ඩ මේකට කිව්වා අනුක්‍රමණය මේක ඍණ නම් අපි කිව්වේ y සමානයි a ඍණ bx කියලා ඉල්ලුව පාඩමේදී y සමානයි a ඍණ bx x කියන්නේ මිල ඊට පරායත්ත සාධකය තමයි qd එහෙනම් මේවා ආයෙ මතක් කරන්න අවශ්‍ය නැහැ අපි මේ ටික අවශ්‍ය වෙන්නේ එහෙමනම් මෙයා කියනවා කවුද ජෝන් මේනන්ට් කේන්ස් කියනවා පරිභෝජනය වැය කළ කිය ආදායමේ ධන සිතක් කියලා
ඒ අනුමාන තුනකුත් ඉදිරිපත් කරනවා. ඔච්චර තමයි න්‍යාය. අපි ওই න්‍යාය ටික ලියාගෙන පිළිවෙලට ලියාගෙන ඒක තමයි ප්‍රශ්නෙට උත්තරෙත් තියෙන්නේ. පිළිවෙලට ලියාගෙන අපි ගණනකුත් හදලා බලමු. එහෙනම් ලියන්න. මාතෘකාව කේනීසියානු පාරිභෝජන සිතය. කේනීසියානු පාරිභෝජන සිතය. මෙහෙම ලියන්න. කේනීසියානු පාරිභෝජන සිතය තුළ කේනීසියානු පාරිභෝජන සිතය තුළ කේනීසියානු පාරිභෝජන සිතය තුළ පාරිභෝජනය වැය කළ හැකි ආදායමේ ධන සිතයකි. වැය කළ හැකි ආදායමේ ධන සිතයකි. වැය කළ හැකි ආදායමේ ධන සිතයකි. ධන සිතයකි. යටින් ලියන්න C සමානයි F වරද්ද YD. C සමානයි F වරද්ද YD. C සමානයි FYD. C සමානයි FYD. යටි මෙහෙම ලියන්න. ප්‍රායෝගික නිරීක්ෂණ පදනම් කරගෙන Keynes පාරිභෝජනය පිළිබඳ වැදගත් අනුමාන තුනක් ඉදිරිපත් කර ඇත. එක අනුමානයක් තමයි කේන්ස් කියන මෙන්න මේක. හොඳයි. එක එනම් එක කියලා එනම් එක අනුමානයක් තමයි මේ පාරිභෝජන සිතේ ගත්තාම මේ පාරිභෝජන සිතේ මේ B කියන එක ආන්තික පාරිභෝජන නැමියාව කියන එක මේ MPC කියන එක ස්ථාවරයි කියලා යකින්. ඒ කියන්නේ මෙතන 0.8 නම් ආදායමෙන් පාරිභෝජනය කරන අනුපාතය 0.8 නම් ඒක ස්ථාවරයි කියලා කියනවා. ආන්තික පාරිභෝජන නැමියාව හැම වෙලාවටම ස්ථාවරයි. මිනිස්සු වෙනස් වන ආදායමෙන් පාරිභෝජනය කරන අනුපාතයේ 75 නම් 0.75 නම් ඒක ස්ථාවරයි. 80 නම් 0.8 නම් ඒක ස්ථාවරයි. 90 නම් ඒක 0.9 ඒක ස්ථාවරයි. හැබැයි ස්ථාවර වුණාට කේන්ස් කියනවා එයාගේ බිඳුවට වඩා වැඩි. බිඳුවනොත් ආදායමෙන් පාරිභෝජනය කරන්නේ නැහැ. වෙනස් වන ආදායමෙන් පාරිභෝජනය කරන්නේ නැත්නම් MPC බිඳුව. ඒ වගේම වෙනස් වන ආදායම සම්පූර්ණයෙන්ම පාරිභෝජනය කරනවා. ආදායම 1000කින් වැඩි වෙනකොට පාරිභෝජනය 1000කින් වැඩි වෙනවා. උත්තරේ එකයි. එයා කියනවා එකට වඩා අඩුයි. ඔන්න ඒක අනුමානය. ඉතින් අපරත් ඒකට එකම වෙන්න වෙනවා. අපේ මුළු ආදායමම පාරිභෝජනය කරන්නේත් නැහැ. පාරිභෝජනය කරොත් එකයි MPC. ආන්තික පාරිභෝජන නැමියාව එකයි. marginal propensity to consume එක
ආදායමින් වෙනස් වෙන ආදායමින් පාරිභෝජනය කරන ප්‍රමාණය එක වෙන්නේ නේද? එහෙනම් අපි 50000ක් ඉපිවුවොත් 50000ක් පාරිභෝජනය කරනවා. එහෙම වෙන්නේ. ඒ නිසා එකට අඩුයි කියලා කේස් කියනවා. හැබැයි පාරිභෝජනය නොකර ඉන්නෙත් නෑ බිඳුව වෙන්නේ. ඒ අතරාගය. ඒ එනාගේ ස්ථාවරය කියලා යකි. මෙන්න මේක තමයි කියන්නේ බිඳුවට වැඩි MPC එකට අඩුයි. MPC පුල්ල විස්තර කරා පළවෙනි පාඩමේදී සාර්වාර්ථික සමතුලිතය. මම ලොකු දෙයක් නෑ මේක පුල්ල විස්තර කරන්න. වෙනස් වෙන ආදායම් පාරිභෝජනය කරන අනුපාතය තමයි ආන්තික පාරිභෝජනය මෙයා කියලා කියන්නේ. මගේ ආදායම් 50000ක් වෙනකොට මම 30000ක් පාරිභෝජනය කරනවා. 30000 කියන්නේ 50000 30000 කියන්නේ 60යි 0.6. ඒක ස්ථිරම තියෙයි කියලා තමයි කේන්ස් කියන්නේ. එන එක පළවෙනි අනුමානය එක ආන්තික පාරිභෝජන නැමියාව වරද MPC ආන්තික පාරිභෝජන නැමියාව වරද MPC ආන්තික පාරිභෝජන නැමියාව වරද MPC ස්ථාවර අගයක් ගන්න අතර එය බිඳුවක් එකක් අතර වේ. වරාගතර මේක දාන්න. ඒ බිඳුවක් එකක් අතර වේ. බිඳුවට විශාලයි MPC කුඩායි බිඳුව E හිස තියෙන බිඳුව පැත්තේ MPC පැත්තේ ඊළඟ E හිස තියෙන්නේ එක වරණින් පිට ගන්න වරණින් පිට මෙය මානසික කරුණු මත තීරණය වේ. ඔන්න එක කොන්දේසියක්. අනිත් එක තමයි අපි කියනවා ආන්තික පාරිභෝජන නැමියාව කියන එකක් තියෙනවා. APC average propensity to consume. APC මෙන්න මේක වැය කළ හැකි ආදායමයි C වැය කළ හැකි ආදායම බෙදුවොත් පාරිභෝජනයේ වැය කළ හැකි ආදායම බෙදුවොත් තමයි APC එන්නේ. ආන්තික සාමාන්‍ය පාරිභෝජන නැමියාව එන්නේ average propensity to consume. APC එන්නේ පාරිභෝජනය වැය කළ හැකි ආදායම බෙදුවට පස්සේ. හිතන්නකෝ මගේ පාරිභෝජනය 30000යි. මගේ වැය කළ හැකි ආදායම 50000යි. 30000 බෙදුවම 10න් 6. දැන් 5න් 3. හැබැයි මගේ ආදායම 60000 දක්වා වැඩිුණා කියන්නේ. ඒ 30000 පාරිභෝජනය ලක්ෂණය කියමු. ඒ 30000 එතකොට අනුපාතය අඩු වෙනවා. මෙන්න බලන්න 50000ක් තිබුණොත් 50000ක් වුණොත් 5න් 3. 60000ක් වුණොත් 2කින් 1යි. ලක්ෂයක් වුණොත් 10න් 3යි. ඒ කියන්නේ ඊළඟ අනුමානය තමයි අපේ ආදායම වැඩි වෙන්න අපි පාරිභෝජනය කරන ප්‍රමාණය අඩු වෙනවා. සාමාන්‍ය පාරිභෝජන නැමියාව අඩු වෙනවා. අපේ ආදායම ලක්ෂ 2 උනායි කියලා පාරිභෝජන වැඩි වෙන්නේ නැහැ. වක්‍රාකාරයෙන් කිව්වොත් මොකද්ද ඉතින් අදහස් කරන්නේ? අපේ ආදායම වැඩි වෙනකොට අපි ඉතිරි කරන ප්‍රමාණය වැඩි වෙනවා. රුපියල් 50000 ඉදිරි මම 30000යි පාරිභෝජනය කරන්නේ. 60000 ඉදිරි 30000යි පාරිභෝජනය කරන්නේ. බලන්න සාමාන්‍ය APC කියන්නේ සාමාන්‍යනේ. ලක්ෂෙදි 30000. 1,50,000යි 30000. ඉතින් අදහස් කරන්නේ මොකද්ද? ඉතින් අදහස් කරන්නේ ආදායම වැඩි වෙන්න මම ඉතිරි කරන ප්‍රමාණය වැඩි වෙනවා. ඒ කියන්නේ සාමාන්‍ය පාරිභෝජන නැමියාව අඩු වෙනවා. තවත් ගැඹුරින් කිව්වොත් දුප්පතුන්ට වඩා ධනවතුන් ඉතිරි කරනවා. ආදායම වැඩි කෙනා කියන්නේ ධනවත ඉතිරි කරනවා. දෙවෙනි අනුමානය සාමාන්‍ය පාරිභෝජන නැමියාව
දෙවෙනි අනුමානය. සාමාන්‍ය පාරිභෝජනයමියාව වරද APC सामान्य पारिभोजनयमियाव वरद APC ආදායම වැඩිවීම සමග අඩුවේ. එනම් වරයද දාන්න වරය ඇතුලේ එනම් ධනවතුන් දුප්පතුන්ට වඩා වැඩියෙන් ඉතිරි කරන බව ඉන් කියවේ. ධනවතුන් දුප්පතුන්ට වඩා වැඩියෙන් ඉතිරි කරන බව ඉන් කියවේ. දෙකක් කේන්ස් කිව්වා MPC හැම වෙලාවකම ස්ථාවරයි 0.1 අතර අගයක් ගන්නවා. ඒක අනුමානය. අනිත් එක තමයි ආදායම වැඩි වෙන APC අඩු වෙනවා. තව එකක් කේන්ස් විශ්වාස කරන අනුමානයක් පාරිභෝජනයේට මනෝමූලික හෝ විෂය මූලික වෙන කිසි කාරණාවක් බලපාන්නේ නැහැ. වැය කළ කී ආදායම විතරයි බලපාන්නේ කියලා කියනවා. එයා කියනවා ඉදිරි න්‍යාය තව න්‍යායන් පහක් තියෙනවා හතරක් තියෙනවා. ඒ තින්දී ඕක බිඳලා හෙලන එකක් කියනවා. එබැවින් මෙයා අනුමාන කරනවා ඒ කියන්නේ මෙයා කියනවා පාරිභෝජන බලපාන්නේ වැය කළ හැකි ආදායම විතරයි වෙන මොකොත් බලපාන්නේ වෙන අන්තිමට කියන්න තුන ආදායම හැර වෙනත් මනෝමූලික හා මනස ක්‍රියාත්මක මනෝමූලික හා विषय मूलिक कर्ण पारिभोजने केरही බලනොපායි යටින් වෙනම ලියන්න මෙම අනුමාන පදනම් කරගෙන පහත පරිදි පාරිභෝජ ශිතයක් ඉදිරිපත් කරයි. මම හිතන වඩාත් උචිත කියලා වඩාත් උචිතයි කියලා හිතන මේ විදිහට ලියාගත්තොත්. නැත්නම් අපිට සිතේරියලා ඒ කැටගරි ලියාගන්න පුළුවන්. ඊට වඩා හොඳයි මේක හොඳයි අපි ඊතලවලින් පෙන්නනවා ලියන්නේ මම කියන්නේ ටිකක් ලියන්න ඇත්තද C සමානයි A ධන B YD C සමානයි A ධන B YD C කියන්නේ සමස්ත පාරිභෝජනය C වලට ඊතලෙන් දාන සමස්ත පාරිභෝජනය A කියන්නේ වැය කළ හැකි ආදායම බිඳුවේදී පාරිභෝජනය වැය කළ හැකි ආදායම බිඳුවේදී පාරිභෝජනය වරද ස්වාධීන පාරිභෝජනය වැය කළ හැකි ආදායම බිඳුවේදී පාරිභෝජනය වරද ස්වාධීන පාරිභෝජනය ධන කියන්නේ ධන YD හා C අතර අනුලෝම සම්බන්ධතාවය YD හා C අතර අනුලෝම සම්බන්ධතාවය B කියන්නේ BB ආන්තික පාරිභෝජන නැමියාව වරද MPC ආන්තික පාරිභෝජන නැමියාව වරද MPC ඉස්සරහින් දාලා ලියන්න ඩෙල්ටා C බෙදීම ඩෙල්ටා YD කියන ඩෙල්ටා C බෙදීම ඩෙල්ටා YD කියන YD කියන්නේ වැය කළ හැකි ආදායම YD කියන්නේ වැය කළ හැකි ආදායම වැය කළ හැකි ආදායම
මම බෝඩ් එක මකනවා. ඊළඟ රූල් ලියන්න මේ පහත පරිදි ප්‍රස්ථාර සටහනකින්ද පෙන්විය හැකිද? මේ පහත පරිදි ප්‍රස්ථාර සටහනකින්ද පෙන්විය හැකිද? මේ පහත පරිදි ප්‍රස්ථාර සටහනකින්ද පෙන්විය හැකිද? YD වෙපැත්ත. මෙන් YD වෙපැත්ත. මේ පැත්තේ C පාරිභෝජනය. මේ පැත්තේ C පාරිභෝජන සිරස්සක්ෂ C. මේ පැත්තේ YD. මේ බලන්න. මෙන්න පාරිභෝජිතේ. ඔක තමයි C සමානයි A ධන BYD. BYD. C සමානයි A ධන BYD. මේ ටික තමයි මෙන්න මේ ටික තමයි ආදායම් බිඳුවේදී පාරිභෝජනය. මෙන්න මේ ටික තමයි A. ඔන්න A. මේකේ බෑවුම තමයි MPC බෑවුම ස්ථාවරයි. සරලේඛාවේ බෑවුම ස්ථාවරයි. අර කිව්වේ යා කිව්වනේ අනුමානයක් MPC ස්ථාවර කියලා. MPC ස්ථාවරයි. මේ MPC මේ කොයිද ගත්තත් බෑවුම සමානයි. මේ පල්ලයට බහින කන්දක බෑවුම සමානයි. සරලේඛාවක බෑවුම සමානයි. අනේ යාගේ අනුමානේ පළවෙනි අනුමානය. ඊට පස්සේ යා කියනවනේ සාමාන්‍ය පාරිභෝජනයෙන් යාව කියලා කියන්නේ ජ්‍යාමිතිකව සරලේඛාවකට අනුව සාමාන්‍ය වෙන්නේ ඒ සරලේඛාවේ යම් ලක්ෂයකට මූල ලක්ෂයේ ඉඳලා සරලේඛාවක් ඇදලා ඒකේ බෑවුම ජ්‍යාමිතිකව යම් කිසි සරලේඛාවක සාමාන්‍ය වෙන්නේ ඒ සරලේඛාව මෙන්න මේ සරලේඛාව මේ ලක්ෂයට මූල ලක්ෂයේ ඉඳලා මෙන්න මේ ආකාරයට රේඛාවක් ඇදලා සරලේඛාවක් ඇදලා ඒකේ බෑවුම තමයි APC කියන්නේ. APC මෙතන ගත්තොත් එතනත් එහෙමයි එතරම් මෙහෙම කඩේවි වලින් මුලට ඇවිල්ලා එතනත් මේ විදිහට ඒකත් APC දැන් මෙතන කියන්නේ දෙවෙනි අනුමානය. මොකක්ද දෙවෙනි අනුමානය? වැය කැලැක්ක ආදායම වැඩි වෙන්න මේ APC එන්න අඩු වෙනවා. APC අඩු වෙනවා. APC කියන්නේ මේ රේඛාවේ පාරිභෝජිතයේ යම් ලක්ෂයකට මූල ලක්ෂයේ ඉඳලා අන්න සරලේඛාවේ බෑවුම තමයි APC කියන්නේ. මෙතන ගත්තොත් මෙතන ඉඳලා මෙන්න මෙතෙන්ට දුර ගත්තොත් මෙන්න මේ දුර මේ දුරින් බෙදුවා. මේ සරලේඛාව ගත්තොත් මෙන්න මේ දුරින් බෙදුවා. මේකේ තරක ගත්තත් එකමයි. මෙන්න මේ රේඛාව සාමාන්‍ය හෙව්වොත් ওই රේඛාවේ මෙන්න මෙතන සාමාන්‍ය හෙව්වොත් එතෙන්ට මෙතන ඉඳලා මූල ලක්ෂණ සරලේඛාවක් ඇදලා ඒකේ බෑවුම මේක මේ දුර C මේ දුර YD APC කියන්නේ C බෙදීම YD APC කියන්නේ සාමාන්‍ය පාරිභෝජන න්‍යාය කියලා කියන්නේ ඕනනම් කොයින් හරි ලියා ගන්න. මෙතන MPC කියන්නේ MPC delta C බෙදීම delta YD APC කියන්නේ C බෙදීම YD C බෙදීම YD ඔන්න පස්තාරි කොච්චර පස්තාරි ඔක ඇදලා ඕකේ අනුමාන දෙකම කියවේ අනුමාන දෙකම කාට හරි පොඩි කියන්නේ පොඩක් තේරෙන්නේ නැහැ වගේ හිතෙනවා නම් ඒකට ප්‍රධානතම හේතුව අර O level ගණිතදී ජ්‍යාමිතියට අනුව රේඛාවක බෑවුම සොයන පාඩම අමතක වීම. රේඛාවක බෑවුම හොයන පාඩම සාමාන්‍යගේ සහ ආන්තිකගේ හොයන බෑවුම සොයන පාඩම අමතක වීම තමයි තේරෙන්නේ. මෙතන සරලයි, තාම සරලයි. හරිනේ. එහෙනම් සිරස් අක්ෂයේ
में सी में वाईडी में रेखाव पारिभाषिते में ए में रेखावट अंदिन स्पर्शके නැත්නම් මේ ලම්බකයක් ඇඳලා ඒකේ MPC මේ මූල ලක්ෂණ ඉඳන් සර්වරේඛාවල බෑවම APC මේ රේඛාවල බෑවම APC හැබැයි මෙම න්‍යායට පසුකාලීනව මේ න්‍යායට පසුකාලීනව මේ බාධක එල්ලුණ ඇයි හේතුව දෙවන ලෝක යුද්ධ සමයේදී ඒ තර්කයක් ගෙනාවා කේන්ස්ගේ න්‍යායට අනුව මිනිස්සු වැඩිපුර ඉතිරි කරන්න ගියොත් ආර්ථික අවපාතයක් ලක් වෙන්න පුළුවන් කියලා. අපි දන්නවනේ සමතුලිත ජාතික ආදායම් පාඩමට අනුව S කියන්නේ කාණ්ඩු විභක්නේ රටේ නිමෝම හැකිලීමක්නේ ඊට ප්‍රතිවිරුද්ධ ආයෝජනයේනේ රටේ නිමෝම වැඩිවීමක් වත් විදීමක් කියලා කියන්නේ. ඒ නිසා දැන් කේන්ස් කියන දෙවන අනුමානය තමයි මිනිස්සු අඩුවෙන් පාරිභෝජනය කළා ආදායම් වැඩි වෙනකොට වැඩියෙන් ඉතිරි කරනවා කියන්නේ. එතකොට මේ ආර්ථික විද්‍යාඥයෝ කියනවා දෙවන ලෝක යුද්ධ සමයේදී එහෙම වැඩි ඉතිරි කරන්න උනොත් ආර්ථික අවපාතයකට එන්න පුළුවන්. ආන්නේ මත නිසා තමයි අර ඊළඟට කුස්නෙක්ගේ ශ්‍රීතේට ගියේ. ඔතනින් ඉවරයි ඒ අදහස ඉවරට පස්සේ අපි මෙහෙම ලියන්න. පසු කාලේ කේනීසියානු පාරිභෝජිතය පිළිබඳ ප්‍රතිවිරෝධතා මතුවිය. එනම් දෙවන ලෝක යුද්ධ සමයේ පුද්ගල ආදායම් විශාල ලෙස වර්ධනය වීම කේන්ස්ගේ APC අනුව පාරිභෝජනය අඩුයි. ඉතිරිය වැඩි වී समस्त इल्लुम හැකිලීමෙන් විශාල ආර්ථික අවපාතයකට හේතු විය හැකි බව පුරෝකථනය කෙරෙනි. නමුත් ලෝක යුද්ධයෙන් පසු එවැනි දෙයක් සිදු නොවීම එක් ප්‍රතිවිරෝධතාවයක් විය.
පාරිභෝජිත පහක් ගැන මම කොච්චරයි පළවෙනි පාරිභෝජිතේ ඔච්චරයි පාරිභෝජිත පහක් ගැන කිව්වා පහින්ම එකක් කිව්වේ අපි ඕකෙන් විභාගෙදී අහව ප්‍රශ්නයක් ඕක විතරක් තනි කරලා අහව ප්‍රශ්න තියෙන සමහර අවුරුදු ඔය ප්‍රශ්නේ විතරක් තනි කරලා අහව ප්‍රශ්න තියෙනවා ඔය සංකල්ප විතරක් අය බලමු අවුරුද්ද 2008 BA 2008 පළවෙනි ප්‍රශ්නේ BA 2008 පළවෙනි ප්‍රශ්නේ ලියාගමු ප්‍රශ්නේ ඉස්සෙල්ලා BA 2008 පළවෙනි ප්‍රශ්නේ පළවෙනි කොටස ආර්ථිකයක පාරිභෝජන BA 2008 පළවෙනි ප්‍රශ්නේ පළවෙනි කොටස ආර්ථිකයක පාරිභෝජන මට්ටම තීරණය වීම පිළිබඳ ආර්ථිකයක පාරිභෝජන මට්ටම තීරණය වීම පිළිබඳ ආර්ථිකයක පාරිභෝජන මට්ටම තීරණය වීම පිළිබඳ කේනිසියානු විග්‍රහය කෙටියෙන් පැහැදිලි කරන්න. කේනිසියානු විග්‍රහය කෙටියෙන් පැහැදිලි කරන්න. ලකුණු දෙකයි. ඊළඟ රුවේ දකුණු අත පැත්තේ කෙළවරේ ලකුණු දෙකයි. මොකද කෙටියෙන් පැහැදිලි කරන්න. මෙන්න මෙච්චරයි කියන්නේ. ලකුණු දෙක ඇද්ද දෙවෙනි කොටසට අපි යනවා. ඒ කියන්නේ මේක ලියන ආකාරය මම කිව්වේ පළවෙනි කොටස කොහොමද ලියන්නේ? කේන්ස් පවසන්නේ පාරිභෝජනයේ වැය කළ කී ආදායමේ ධනස්ථයක් බව. C සමානයි A C සමානයි FYD එක දැම්මම හරියි. එයා අනුමාන තුනක් පදනම් කරගන්නේ. මේ සදා අනුමාන තුනක් පදනම් කරගන්නේ. ආන්තික පාරිභෝජන නැමියාව එක ආන්තික පාරිභෝජන නැමියාව සෑම මිතුරු ස්ථාවරයක් ගන්න අතර ඒ බිඳුවත් එක අතරක් ගන්න. දෙවෙනි එක ආදායම වැඩි වෙන්න සාමාන්‍ය පාරිභෝජන නැමියාවවත් APC ක්‍රමයෙන් අඩු වෙයි. එනම් ධනවතුන් දුප්පතුන්ට වඩා වැඩි මිත්‍රි කරනවා. තුන මනෝමූලික හෝ විෂයමූලික කරුණු කිසිවක් පාරිභෝජන කෙරෙහි බල නොපා. ඒ අනුව C සමානයි ඒ ධන BY. ඒක ඇඳලා පෙන්නනවා හරි එච්චරයි. ලකුණු දෙකයි. විනාඩි දෙකක්වත් යන්නේ ඔක පාඩම් කරගෙන. දෙවෙනි කොටස. පළවෙනි ප්‍රශ්නේ දෙවෙනි කොටස. මම අර ලකුණු දෙකට උත්තරේ දෙන්නේ නැහැ. ඒක ඔයාලට ලියා ගන්න පුළුවන්. දෙවෙනි කොටස. පහසුවෙන් කල්පිත දත්ත ඔබට සපයා ඇත. පහසුවෙන් කල්පිත දත්ත ඔබට සපයා ඇත. වැය කළ හැකි ආදායම. වැය කළ හැකි ආදායම YD. වැය කළ හැකි ආදායම YD ලියා ගන්න. පාරිභෝජන වියදම C 500යි 350යි 700යි 450යි යටින් වරායකට මෙතන දාලා තියෙනවා රුපියල් දශලක්ෂ කියලා. ආයි බලගන්න දෙවෙනි කොටසේ පාසසං කල්පිත දත්ත ඔබට සපයා ඇත. වැය කළ හැකි ආදායම YD පාරිභෝජන වියදම C 500යි 350යි 700යි 450යි වරායකට මුදල් රුපියල් දශලක්ෂ. මෙතන ලියන්නේ මෙම දත්ත ඇසුරින් අයන්න පාරිභෝජන ඉතුරුන් ශ්‍රිතයන් ව්‍යුත්පන්න කරන්න. පාරිභෝජන ඉතුරුන් ශ්‍රිතයන් ව්‍යුත්පන්න කරන්න. පාරිභෝජන ඉතුරුන් ශ්‍රිතයන් ව්‍යුත්පන්න කරන්න. ලකුණු 5යි. ඊළඟ රුලේ දකුණු අත පැත්තේ කෙළවරේම ලකුණු 5යි. අපි සමතුලිත ජාතික ආදායම් පාඩමේදී පාරිභෝජිත ගොඩක් නැගුවා. අපි ඉස්සෙල්ලම පටන් ගත්තේ මම හිතන්නේ අප්‍රේල් මාසේ. මාර්තු මාසේ. ආයන්න ආදායම රුධල රුපියල් දශලක්ෂ ආදායම රුධල 200 400 600 800 හා
10 යන මට්ටම් වලදී 200 400 600 800 හා 1000 යන මට්ටම් වලදී පාරිභෝජන වියදම් ප්‍රමාණය सामान्य पारिभोज्य नैमियाव वरद APC सामान्य पारिभोज्य नैमियाव वरद APC हा आंतरिक पारिभोज्य नैमियाव वरद MPC आंतरिक पारिभोज्य नैमियाव वरद MPC गणने කරන්න ලකුණු 8යි and එකම ප්‍රස්ථාර සටහනක APC හා MPC අගයන් දැක්වෙන වක්ක APC හා MPC අගයන් දැක්වෙන වක්ක APC හා MPC අගයන් දැක්වෙන වක්ක and එම අගයන්ගේ හැසිරීම පිළිබඳ ඔබ දකින විශේෂ ලක්ෂණ පැහැදිලි කරන්න. ලකුණු 5යි. එනම් පළවෙනි එක මම කියන්නේ පළවෙනි කොටස ලියන්නේ ඒක ඔයාලා ලියා ගන්න පුළුවන්. අනුමාන 3යි ශ්‍රිතයයි පොඩි ප්‍රස්තාරයක් කරලා දෙන්න ඇති. අනුමාන 3 කියලා ඒ ශ්‍රිතේ කියනවත් එක්කම ලකුණු 2 ලැබෙනවා. එහෙනම් බලන්න පළවෙනි කොටස. මම බෝඩ් එකේ ඉඳ ගන්න ඕන නිසා මේක පොඩියට පැත්තකින් ලියා ගන්නවා. අයන්නට අදාළව මෙන්න මේ විදිහට තියෙන්නේ මොකද්ද? YD C මෙතන 500යි 350 700යි 450 අයන්නේ කියලා තියෙන්නේ පාරිභෝජික සිතය සහ ඉතුරු සිතය. මෙතන C යයි වෙනස. මෙතන 200යි නම් C සමානයි A ධන BYD B කියන්නේ ඉස්සෙල් අනුක්‍රමණය වෙන්නේ ඩෙල්ටා YD වලින් බෙදෙන ඩෙල්ටා CCයි ඩෙල්ටා YD 200යි 100 200න් බෙදුවා 0.5යි. දැන් සමීකරණය ලියනවා C සමානයි A ධන 0.5යි YD. සමීකරණයක අනුක්‍රමණය විතරනේ අන්තක්ඛණ්ඩයක් හොයලා තියන්න ඕන. අන්තක්ඛණ්ඩයක් කියලා කියන්නේ වැය කළ හැකියා දැන් බිඳුවේදී පාරිභෝජන ප්‍රමාණය. ඒ හොයන්න පුළුවන් YD හා C ආදේශ කරනවා. YD වෙනකොට 500 නම් C වෙනකොට 350. එහෙනම් මෙතන 350 සමානයි A ධන 0.5යි මේ පැත්තට 500යි. 500 350 සමානයි A ධන 500න් දශම 500.5ක් කියන්නේ 525යි 250. මේ පැත්තේ 350. ඒ කියන්නේ 250 මේ පැත්තෙන් එන අඩු කරාට පස්සේ 250 350න් අඩු කරාට පස්සේ අපට එනවා 100ක්. එතන පාරිභෝජික සිතේ කියලා ඉන්නේ මම මෙහෙන් ලියන්නම් C සමානයි 100 ධන 0.5යි YD. පාරිභෝජික සිතේ අපි දන්නවා ඉතුරු සිතේ S සමානයි ඍණ A ධන 1 ඍණ BY D. අපි පළවෙනි පාරිභෝජික කතා කරා. පාරිභෝජික සිතේ අනිත් පැත්ත තමයි S සමානයි මෙතන ඍණ C ධන 100 නම් මෙතන ඍණ 100 ධන
එකෙන් අඩු මේ b කියන්නේ 0.5යි එකෙන් අඩු කළා 0.5 yd දැන් මෙන්න ඊළඟ s සමානයි ඍණ 100 ධන 0.5යි yd කොහොමද පළවෙනි කොටස දැන් ලියා ගන්න මේ පාරිභෝජ්‍ය සිතය මේ එකෙන් ව්‍යුත්පන්න වෙන ඉතුරු සිතය ලියා ගන්න ලකුණු 5යි ඔය ටික හරි මේ අපි දැන් හොයාගත්ත දත්ත මම පැත්තකින් ලියනවා ඊළඟ එකට උදව්වට c සමානයි 100 ධන 0.5 yd එකයි s සමානයි ඍණ 100 ධන 0.5 yd දෙවෙනි කොටසට අපි යනවා එවැනි කියන්නේ ආ කොටසට आ කොටස තුල තියෙන වැය කළ හැකි ආදායම මෙන්න මේ ආගියන්නේ මේ බලන්න ආදායම මම ආදායම කියලා දානවා YD කියලා දානවා ආයනවද YD 200 400 600 800 1000 මට්ටම් වලදී පාරිභෝජන වියදම කොපමණද පාරිභෝජන වියදම කොපමණද මම එකක හොයලා පෙන්නනවා මේ බලන්න c සමානයි
100 ධන 0.5යි YD නේ. දැන් 100 ධන 0.5යි YD වෙනකොට 200 ආදේශ කරා මේ C හොඳේ. 200 ආදේශ කරාම 200.5 කියලා කියන්නේ 100යි. 100 ධන 200.5 කියන භාගයනේ දෙවරක් 10යි 100යි. උත්තරේ 200යි. එහෙනම් මෙතන 200යි. මෙතෙන්ට දශම 4 මෙතන 400 ආදේශ කරා. මෙතෙන්ට මේකක් එකයි දීවිලි මම. මෙතෙන්ට 400 ආදේශ කරා 400න් භාගේ 200යි. 200යි 100යි 300යි. අන්න බලන්න. පැහැදිලිද? දැන් මේ ටික මේ පාරිභෝගිකයේ YD වෙනුවට මෙන්න මේ YD ටික ආදේශ කර කර C හොයන්න ඕනේ. දැන් C 200 ආදේශ කරාම 200.5 100යි මේ අම්බක් ඛණ්ඩේ තියෙනවනේ 100යි 200යි 200 දැම්මා. මෙතෙන්ට 400 දැම්ම 400.5 කියන භාගයක් කියන්නේ 200යි මේ 100යි 300යි. ඒතර රටාවක් හැදෙනවා. 200 300 600 දැම්ම 300යි 400යි. අපේ රටාවක් හැදෙනවා 400යි 500යි 600යි. 10 දැම්මම 10න් 500යි අර. ඒ බලන්න මෙතන අනුපාත සමානව තමයි මේ රටාව යන්නේ. ඊට පස්සේ අපිට තියෙන මොකක්ද? APC හොයන්න. APC අපි දන්නවා APC කියන්නේ APC මම මෙතන උඩින් පෙන්නන්නම්. මෙතනම පෙන්නන්නම්. sorry මෙතන පෙන්න. APC කියන්නේ C බෙදීම YD. මේක බෙදලා මේකෙන් 100 200 බෙදුවම 1යි. 300 400 බෙදුවම 4න් 3යි 0.75. 400 600 බෙදුවට පස්සේ 6න් 4නේ 6න් 4 කියන්නේ 3න් 2යි. 3න් 2 කියන්නේ 0.3න් 2යි. 3න් 2යි කියන්නේ මෙතන. 2ට 0යි 20ට 6යි 7යි. 6යි වෙන්නේ 8න් 5යි. 8න් 5යි. 8න් බෙදන 5. 5ට 0යි 50ට 8 ඒවා 8ට 5ට 6යි. දෙකක් ඉතුරුයි 20ට 2යි. 8න් 5යි කියන්නේ 5ට 0යි 50ට 6යි 48යි. දෙකක් ඉතුරුයි 20ට 2යි. මෙතන 6 බෙදීම 10යි ඉන්නේ 0.6යි. ඔන්න මේක බෙදන මේ සූත්‍රේ ඊට APC වань MPC වань MPC වන්නේ ඩෙල්ටා C බෙදන ඩෙල්ටා YD වලින්. මෙතන මෙතන වෙනස 100යි. මෙතන වෙනස 200යි. දිගටම යන්නේ 100යි 200යි 100යි 200යි 100 200 බෙදන එක නෙන්නේ 100 200 බෙදන 0.5. මෙතන 0.5යි මෙතන 0.5යි මෙතන 0.5යි මෙතන 0.5යි. උඩ නැති උනට කමක් 0.5. දැන් අර කේන්ස් කියපු දේ මේක උප් වෙලානේ. මොකද්ද? කේන්ස් කියන්නේ ආදායම වැඩි වෙනකොට APC අඩු වෙනවා. ඒකද අඩු වෙන්නේ. කේන්ස් කියන්නේ මේක හැම වෙලාවෙම ස්ථාවර. ඒකද මේ තියෙන ස්ථාවර. මේ ලකුණු 8. මේකක් හදලා වෙන්නේ. ලකුණු 8යි උඩ. කේන්ස්ගේ න්‍යාය තහවුරු කරන්න තියෙන්නේ නේද හදලා. 8. මේ 8. මේකක් හදලා වෙන්නේ. විභාගයේදී අවස්ථා දෙකකම තුනක විතරයි කේන්ස්ගේ පාරිභෝගිකත්වය වෙනම අහලා තියෙන්නේ. නැත්නම් මේ හතරම අහලා තියෙන්නේ. ගණන් හදන්නේ පැහැදිලි කරන්න. ඒ කියන්නේ මේ එකක් මම කියවන්නම් ඔයාලා මේක ලියාගන්න. ලියාගන්න කියන්න මේ එක අවුරුද්දක මේ බලන්න. එක අවුරුද්දක අහලා තියෙනවා පාරිභෝගිකත්වය මෙන්න මෙහෙම. මේ අවුරුද්ද මට පැහැදිලි 2017 අහලා තියෙනවා. පාරිභෝගික විග්‍රහ කිරීමේ කේන්ස් කුස්නෙට් හා ඩිසෙම්බර් යන අය ආදායම් පිළිබඳ උපන්‍යාසයේ භාවිත කර තිය ආකාරය පැහැදිලි කරනවා. ලකුණු 20යි. තුන් දෙනා මේක. හරි සරලයි මේ තුනම ඉගෙන ගත්තාම.
කේන්ස් කියන්නේ වැය කළ කිය ආදායම. ඩිසෙම්බරි කියන්නේ අනාගත ආදායම. කුස්නෙට් කියන්නේ ස්ථාවර ආදායම. ඒ ආකාරයෙන් තමයි කතා කරන්නේ. සෝරි. ඒ කියන්නේ ඩිසෙම්බරි කියන්නේ වැය කළ කිය ආදායමට අමතරව ප්‍රධාන කරුණු කීපයක් බලපානවා. ඒ කියන්නේ සමස්ත ආදායමක් පිළිබඳ ස්ථාවර ආදායම සංකල්පය. ඒ තුනම විස්තර කරලා හදන්න. එනවා ලියාගන්න නැති ඔක තුන්වෙනි කොටසට යන්න. ඇයන්නට යන්න. ඇයන්න තියෙන්නේ මම ඇයන්න බෝඩ් එකේ මේ පැත්ත භාවිත කරනවා. ඇයන්න තියෙනවා එකම ප්‍රස්තාව සොකානක APC MPC අගයන් දැක්වෙන වක්‍රයද. එම අගයන් හැසිරීම පිළිබඳව ඔබ දකින විශේෂ ලක්ෂණ පැහැදිලි කරන්නේ. ඇයන්නේ මේ YD මේ C මේ ටිකේ දාන්නේ C වලට දාන්නේ 100 200 300 100 200 300 ඔයාලා ළඟ 8 වෙනිදා නෝට් එක තියෙනවද අනේ? හෙලෝ. හෙලෝ. ඉස්නි ආනේද මට කතා කරේ? ඔව් අනේ. මටත් නෑ නෝට් එක කවුද උන්නතිලක කියලා කෙනෙක් විතරයි ඉන්නේ නේද? ඔව් ඒකනේ. අර නිෂා හිටියා ගිහිල්ලාද? ඔව් දිය මට සර් කෝල් කරනවා මම පොඩ්ඩක් බලන්න. ඕකේ ඕකේ.